දෙනාටම තෙරුවන් සරණයි වන්දනීය පූජනීය ගරුතර අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් ජයමග දහම් දේශනා මාලාව තුළ ඊටමත් අපේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථයටම යහපත සිදුවන දහම් කාරණාවක් පිළිබඳව දේශනා කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව විශේෂයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන්ට ගිහි ජීවිතය තුළ ඇතිවන ආර්ථික ප්‍රශ්න වේවා වෙනත් දූ දරුවන්ගේ ගැටලු සහගත තත්ත්වයන් වේවා වෙනත් ඥාති ආදී සමාජීය ප්‍රශ්න හෝ වේවා ඒ ප්‍රශ්න ඇති වෙන එක නම් හැමදාම හැමදාකම වගේ සිද්ධ වෙන දෙයක්. ප්‍රශ්න වලින් තොර ලෝකයක් ගැන අපට කතා කරන්නට බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි අපේ ශරීරයට පුංචි කාලේ ඉඳලා අපි හොඳට සලකනවා. අපේ ශරීරයට කුසගින්න දැනුනම අපි කුසගින්න නිවනවා. පිපාසය ඇති වුණාට පස්සේ අපි පිපාසය සංසිඳවනවා. දහඩි දාන වෙලාවට අපි ශරීරය සිසිල් කරනවා. ඒ විදිහට උෂ්ණය ඇති වෙලාවට අපි ශරීරයට සීතල ලබා දෙනවා. සිසිල් පරිසරය ලබා දෙනවා. ඒ වගේ සීතල ශරීරයට තියෙන වෙලාවට උණුසුම ලබා දෙනවා. ඊළඟට මේ ශරීරය පිරිසිදු කරනවා, නාවනවා, දත් මද්දවනවා, හිසකෙස් පීරනවා, ඒ වගේ පිරිසිදු වස්ත්‍ර අඳවනවා. ඊළඟට ගිහි ජීවිතයක් ගත කරන අය වශයෙන් විවිධ ආලේපන විලේපන ආභරණ ආදියෙන් ශරීරය සරසනවා. ශරීරය හමුවේ 16ක් වගේ 16ක් වගේ අපි ශරීරයට සලකනවා ජීවිත කාලය පුරාම අවසාන මොහොතෙත් මරණාසන්න මොහොතෙත් දිය බිඳක් ඉල්ලලා මේ ඇති වෙන පිපාසය ශරීරයේ සංසිඳවනවා. මෙච්චර යහපත සලකන මෙච්චර කැපවීම කරන මේ ශරීරයේ උනත් අපිට කොච්චර ප්‍රශ්න ඇති කරනවද? කොච්චර දුක් කරදර අරගෙන එනවද? අපි මොනතරම් ශරීරය ශක්තිමත් වෙන්න, කාය බල ඇති වෙන්න, විටමින් ආදී විවිධ කිරිපිටි වර්ග ආදී පවා ලබා දුන්නත් මේ කොරෝනා කියන ඇහැට නොපෙනෙන ආසාදනය එහෙම නැත්නම් ඇහැට නොපෙනෙන වෛරසය නිසා මොකද වෙලා තියෙන්නේ? මේ ශරීරයට මේ කය අතහැරලා යන මට්ටමටම මේ ජීවිතයට අන්තරාය කර තත්යකට පත් කරවන්න පුළුවන් ස්වභාවයක් ඒ වෛරසයට තියෙනවා. ඒ කියන්නේ මොනතරම් මේ කයට ශක්තිය ඇති වෙන්නට එක එක දේවල් කළත් සමහර අය කාය වර්ධන ආයතන වලට පා යනවා. ඉතින් එහෙම එක එක දේවල් ලබා දෙමින් එක එක දේවල් කරමින් කයට ශක්තිය දුන්නත් ඇහැට නොපෙනෙන වෛරසයක් හමුවේ මේක දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඉතින් ඒ වගේ ඇහි රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, හෘද රෝග, දියවැඩියා ආදී රෝග, අදිරුදුර පීඩන ආදී මේ ශරීරයට අපි කොච්චර සැලකුවත්, කොච්චර හොඳින් තියාගන්න හැදුවත්, බබෙක් වගේ බලාගත්තත් මේ ශරීරය අපට ප්‍රශ්න දෙනවා නම්, ශරීරය අපට දුක් කරදර දෙනවා නම්, එක ඉරියව්වක වාඩිලා ඉද්දිත් දුක් දෙනවා, එක ඉරියව්වක හිටගෙන ඉද්දිත් දුක් දෙනවා, එකම ඉරියව්වකින් ඇලවිලි හිටියත් දුක් දෙනවා, ඇවිද්දත් දුක් දෙනවා. එතකොට ශරීරයට අපි මෙච්චර සලකලත් මෙයා බබෙක් වගේ දරුවෙක් වගේ බලාගෙනත් මෙච්චර අපට ප්‍රශ්න ඇති කරනවා නම් බාහිර අයගෙන් සහ බාහිර සමාජයෙන් ප්‍රශ්න ඇති නොවෙන එකයි පුදුමයි. ඉතින් ඒකයි අපි සිහිපත් කළේ මේ සසර ජීවිතයේ එහෙම නැත්නම් මේ මනුෂ්‍යාත්ම භාවයේ තුල දරුවන්ගේ ප්‍රශ්න, ඥාති ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදී ඇති නොවෙනව නම් තමයි පුදුම. මේ බොහෝ ප්‍රශ්න ඇතිවීම සංසාරයේම ස්වභාවයක්. එතකොට මේ ප්‍රශ්න හමුවේ අපි කැළඹෙන්නේ නැතුව, අපි නොසන්සුන් වෙන්නේ නැතුව, අපි දැඩි ආවේගශීලී මට්ටම් වලටපත් වෙන්නේ නැතුව ඒ හැම දෙයක්ම සාන්තව විසඳ ගනිමින් ඉදිරියට යන පිරිසක් බවට ගෘහස්ත ජීවිතයේ ගත කරන පින්නතුන්ගේ ඒ පවුල තුල, ඒ කුටුම්බය තුල එහෙම ස්වභාවයක් ඇති කරගන්න ඕනේ. ප්‍රශ්න හැමදාම එනවා. ඒ ප්‍රශ්න හමුවේ සාන්තව ප්‍රශ්න වලට විසඳුම් හොයන අය බවට පත් වෙන්න ඕනේ. ආවේග නැතුව,
ගහ බැන ගැනීම නැතුව එකිනෙකා රිද්දවා ගැනීම නැතුව. ඉතින් මේ ජයමග දහම් දේශනා මාලාව අන්න එවැනි යහපතක් පිණිස. ලෞකික ජීවිතයේත් ඊටාම සාමකාමීව දූ දරුවන්ට වැඩිහිටියන්ට තරුණැත්තන්ට ජීවිතය අරගෙන යන්නත් ඒ වගේම යමෙක් කැමති නම් ලෝකෝත්තර මාර්ගය තුල ඉහළ තලයක් ස්පර්ශ කරන්න. ඉහළ තලයක් ලෝකෝත්තර මාර්ගය තුල සෝතාපන්න මාර්ග හිතක්, එහෙම සකෘදාගාමි මාර්ග හිතක්, අනිවාර්ය ලෝකෝත්තර මාර්ග ඵල තත්වයක් ස්පර්ශ කරන්න කැමති නම් ඉතින් ඒ පැත්තටත් ගැළපෙන විදිහට තමයි ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සිදුවෙන පිණිසයි ජයමග දහම් දේශනාවන් නිරන්තරයෙන්ම ගෞරවනීය ලොකු සායන් වහන්සේ වගේම ජයමග නාලිකා මුල් කරගෙන සිද්ධ කරන්නේ. අපි දැන් ආසන්න කාලවල අපේ හිතවල උපදවා ගන්න පුළුවන් අකුසල ධර්ම වලට ප්‍රතිපක්ෂ අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන්න හේතු වෙන කුසලමය සිතුවිලි කිහිපයක් ගැන කතා බහ කළා. වීරය ගැන, ශ්‍රද්ධාව ගැන, සමාධිය ගැන, සතිය ගැන, ප්‍රඥාව ගැන. අද දවසේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී කාරණාවක්. අපිට අපේ මේ හැම ශාසනික ජයග්‍රහණයකටම අපේ හිතේ ඇති වෙන බණ ටිකක් පවා අහලා ඇති වෙන හිතේ සැනසෙල්ලට හේතු වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සහ ඒ සම්මා සම්බුද්ධත්වයේ සඳහා පෙරම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයන් වහන්සේ. මහා බෝධිසත්ව චරිතය කියද්දිම අපිට අමතක නොවන කාරණාවක් තියෙනවා. මහා බෝධිසත්ව ජීවිතෙත් එක්කම බද්ධ වෙච්ච කාරණාවක්. ඒවට කියනවා පාරමිතා කියලා. දැන් ගංගාවකින් එහා පැත්තට කියනවා අපි සාමාන්‍ය කෙනේ එගොඩ කියලා. ඒකට ඒ වගේම කියනවා පාර කියලා. ගංගාවක් තියෙනවා නම් ගඟේ එහා පැත්තට කියනවා එගොඩ, එහෙම නැත්නම් පාර කියලා. අන්න ඒ වගේ තමයි සංසාරයෙන් එගොඩ වීමක් කියලා එකක් තියෙනවා. සංසාරයෙන් එගොඩ වීම කියන්නේ නිවන කියන එක. අන්නේ සංසාරයෙන් එගොඩ වෙන්නට හේතු වෙන කාරණා කියන අර්ථයෙන් තමයි පාරමී කියලා කියන්නේ. ගඟකින් එගොඩට කියනවා අපි පාර කියලා. ඒ වගේම සංසාරයෙන් එගොඩට අපි කියනවා නිවන කියලා. අන්නේ සංසාරයෙන් එගොඩ වීම කියන්නේ පාර ස්වභාවයට නිවනට පමුණුවන්නට හේතුන ධර්ම වලට කියනවා පාරමිතා කියලා. පාරමිතා කියන සංකල්පය සමහර අයට සාම්ප්‍රදායික සංකල්පයක් වගේ දැනෙන්නේ. ඒ කියන්නේ මේක අර වර්තමානයේ අපි අර ප්‍රබලව ඇති කරගන්න හදන සම්මා සති, සම්මා සමාධි, ඊළඟට අපි හිතමු ප්‍රඥා ආදී මේ විදර්ශනාත්මක එවැනි தත්වයන් වගේ අපිට ගැඹුරු විදියට නොදැනෙන සාම්ප්‍රදායික වැඩපිළිවෙලක් විදිහට තමයි පාරමිතා කියන එක සමහර අයට දැනෙන්නේ. හැබැයි ධර්මය හදාරන අය දන්නවා, පිළිවෙත මොකක්ද කියලා දන්න අය දන්නවා, පාරමිතා කියන්නේම පිළිවෙතක්. ප්‍රතිපත්තියම තමයි පාරමිතා කියන්නේ. උදාහරණයක් විදියට දැන් ආරෂ්ඨාංග මාර්ගය ගත්තට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවා අව්‍යාපාද සංකල්පනා සම්මා සංකප්පය තුල. ඒ සම්මා සංකප්පය තුල තියෙන අව්‍යාපාද සංකල්පනාම තමයි මෛත්‍රී පාරමිතා කියන්නේ. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවා සම්මා වාචා සහ සම්මා කම්මන්ත කියලා කාරණා දෙකක්. ඒක තමයි සීල පාරමිතාව. සම්මා ආජීව කියලා තියෙනවා. ඊළඟට ඒ සම්මා වාචාව ඇති කරගන්න ඉවසීම අවශ්‍යයි. පරුස වචන නොකියන ඉවසීම තියෙන්න ඕනේ. සම්මා කම්මන්ත කියන ප්‍රාණඝාත නොකරින් ඉවසීම තියෙන්න ඕනේ. සම්මා ආජීව කියන ධර්මානුකූල දිවි පැවැත්ම රැකගන්න නම් අධර්මයකට අධර්මානුකූල මානසිකාරයකට හිතට එන්න දෙන්නේ නැතුව දිවි පැවැත්ම සාර්ථක කරගන්න නම් හොඳ ඉවසීමක් තියෙන්න ඕන. ඒ කාරණා තුන තුලම වැටෙනවා
ශාන්ති පාරමිතාව. ඉවසීම කියන එක. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය තුල අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ජීවිතේ තියෙන ඕන අංගයක් තමයි වීර කියන්නේ. ඒ වීර තමයි වීර පාරමිතාව කියන්නේ. ඒ වගේමයි සම්මා දිට්ඨිය. දසවස්තුක සම්මා දිට්ඨිය, ඊළඟට චතුසත්‍ය සම්මා දිට්ඨිය, ධාන සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය, මග්ග සම්මා දිට්ඨිය ආදී වශයෙන් සම්මා දිට්ඨියේ ප්‍රභේද තියෙනවා. අපි ඒකට සමස්තයක් විතරට අභිතියට අරගෙන කියනවා ප්‍රඥාව කියලා. ඒක තමයි ප්‍රඥා පාරමිතාව. ඒ වගේ තියෙනවා සත්‍ය පාරමිතාව. අනුන් නොරවටීම. මුසාබසින් ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා වාචාව කියන කාරණාව තුළ මුසාබසින් වැළකීම කියන්නේ එතන තියෙන්නේ සත්‍ය පාරමිතාව. මේ හැම ආරෂ්ඨාංග මාර්ගයේම අංගයක් වඩන්න අපේ හිතේ අදිෂ්ඨාන ශක්තියක් පින්නති තියෙන්න ඕනමද නැද්ද? අදිෂ්ඨාන ශක්තිය අපි දන්නු ඉගෙන ගන්න දරුවෙක් වුණත් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමර්ථ වෙන්න ඕනේ කියලා ඒ දරුවෝ ඉස්සෙල්ලාම ගන්න ඕන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානය කියන එක අත්‍යවශ්‍යම කාරණයක් ඕනම දෙයකට. ගෙයක් දොරක් හදන කෙනෙකුට උනත් මම මේ ගේ සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න ඕනේ. ඇති වෙන ඕනෑම බාධාවකට මම ශක්තිමත් මුහුණ දෙනවා කියලා ඉස්සෙල්ලාම අදිෂ්ඨාන ශක්තිය ඇති කර ගන්න ඕනේ. ඒ වගේ සම්මා දිට්ඨිය ඇති කර ගන්න, සම්මා සංකප්ප ඇති කර ගන්න, සම්මා වාචා කම්මන්ත ආජීව ඇති කර ගන්න. වායාම සති සමාධි ආදී මේ මොන අංගය ඇති කර ගන්නත් පිණුතුම්ම හිතින් අහලා බලන්න කොච්චර අදිෂ්ඨාන ගන්නවද? තමන්ගේ හිත දන්නව මොන තරම් අදිෂ්ඨාන ගන්නවද මේ අංග ටික හදාගන්න. අදිෂ්ඨාන පාරමිතාව ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙනවා. කෙනෙක් හොඳට විමර්ශනය කළ බැලුවොත් ආරෂ්ඨාංග මාර්ගයෙහි බහලා දකින්න පුළුවන් පාරමිතා 10ම. ඉතින් ඒ නිසා මේක සාම්ප්‍රදායික ගතානුගතික ධර්මතාවයක් විදිහට අපි දකින්න හොඳම නැහැ. මේක බුදු කෙනෙක් බිහි කරන්නට හේතුණු ගුණ ධර්ම 10ක්. පසේබුදුවරයන් වහන්සේලා බිහි කරන්න හේතු වෙන ගුණ ධර්ම 10ක්. මහරහතන් වහන්සේලා බිහි කරන්න හේතුණු ගුණ ධර්ම 10ක්. සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියන්නේ මේ ගුණ ධර්ම වල බලයෙන් ඒ උතුම් අග්‍ර ශාවක පදවි ලැබු උත්තම මහෝත්තමයන් වහන්සේලා. රාහුල ස්වාමීන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මේ ගුණ ධර්ම මේ පාරමිතාවල හේතු වීම ප්‍රත්‍ය වීම මත එවන් උසස් උත්තමයන් බවට පත් වූ ජීවිත. යශෝදරා උප්පලවන්නා වැනි තෙරණින් වහන්සේලා උත්තමාවයන් වහන්සේලා කියන්නේ මේ සසරේ පාරමිතා ධර්ම පිරීමේ ආනුභාවයෙන් එවන් තත්ත්වයටපත් උතුමන් වහන්සේලා. මේ හැම පාරමිතාවක්ම පුරුදු පුහුණු කරන්නේ චිත්ත චෛතසිකයන් මුල් කරගෙන. අපි දන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා. මේ ලෝකේ ඕනෑම දෙයකට මුල් වෙන්නේ පූර්වාංගම වෙන්නේ පෙරටු වෙන්නේ හිත. එතකොට පාරමිතා හැම පාරමිතාවක්ම සිද්ධ වෙන්නේ හිත මුල් වෙලා. දාන පාරමිතාව සිද්ධ වෙන්නේ හිත මුල් වෙලා. සීල පාරමිතාව සිද්ධ වෙන්නේ හිත මුල් වෙලා. ඒ කියන්නේ සිල්වත් වෙන්න අනිවාර්යයෙන්ම හිත මූලික වෙලාමයි ඒක වෙන්නේ. ඒ වගේ නෙක්ඛම් පාරමිතාව ඇති කරගන්න, ඊළඟට ප්‍රඥා පාරමිතාව ඇති කරගන්න, අදිෂ්ඨාන පාරමිතාව ඇති කරගන්න අපි ඒව ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. පිනතුර තේරෙන මේ හැම කාරණාවක්ම සිද්ධ වෙන්නේ හිත මුල් වෙලා කියලා. එතකොට අපි දන්නවා අපේ චිත්ත පරම්පරාවේ තියෙනවා එක්තරා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තමයි අපිට තේරුම් ගන්න පුළුවන් ශාසන ධර්මයේ තුලින්ම අපේ ජීවිතය තුලින්මත් අපට ඉගෙන ගන්න පුළුවන්. ශාසන ධර්මයේ තුල ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ වාසය කරපු විවිධ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ සහ භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත ගත්තට පස්සේ ඒ ජීවිතවල වරින් වර පෙන්නපු සුවිශේෂී ලක්ෂණ තියෙනවා. ජීවිතේ පුරුද්දක් විදියට බහුලව සිද්ධ වෙච්ච ලක්ෂණ තියෙනවා.
ඒ ලක්ෂණ වලට හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේ එවැනි තත්ත්වයන් තිබුණු බව. අතීතයේ දැන් උදාහරණයක් විදියට පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ. පිණ්ඩෝල බාරද්දාජ මහරහතන් වහන්සේ ඒ රහත් වෙන්නට කලින් ආහාරය විශේෂ අධික ගිජු හිත් පහළ වෙන ස්වාමීන් වහන්සේ නමක්. ඒ කියන්නේ දැන් පාත්‍රයට දානය අරගෙන සාමාන්‍යයෙන් බලන කෙනෙකුට බඩ පිරෙන්න වළඳනවා කියලා කියන්න පුළුවන් මට්ටමකට දානේ වැළඳලා යම්කි ස්වාමීන් වහන්සේ නම පිණ්ඩෝල බහරද්දාජ ස්වාමීන් වහන්සේගෙන් විමසුවොත් ඔබ වහන්සේට දාන ගත් ඇතිද කියලා උන්වහන්සේ සිහිපත් කරන්නේ මොන ඇතිවීමක්ද? දැනුනේවත් නැහැ වගේ කියලා. ඒක උන්වහන්සේ තණ්හාවට කියන කතාවක් නෙවෙයි. උන්වහන්සේගේ කුසට එහෙම දාණය ගනිද්දී අනිකුත් ස්වාමීන් වහන්සේලාට වගේ නෙවෙයි බොහෝ සෙයින් දාණය ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බලනව ඇයි මෙහෙම වෙන්නේ? අතීත හිතෙහි හැසිරීම. ආත්ම 500ක් ඇත් කුලේ ඉපදිලා. අර ඇත් කුලේ ඉපදුන කාලයේදී හිත හැසිරුණු ආකාරය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මේ රහත් වෙන්න ඉපදුණු ආත්ම භාවයේ ඒ පෘථග්ජන කාලය තුල හිතේ හැසිරීමට බලපෑම් කරනවා. අන්න ඒ වගේ පින්නති අපේ ජීවිතවලත් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පුංචි කාලේ අතදරු කාලේ ඊළඟට බඩ ගාගෙන යන කාලේ ඊළඟට දන ගාගෙන යන කාලේ ඊළඟට පෙරපාසල් යන කාලේ ඒ විදිහට ගත්තට පස්සේ පුංචි කාලේ අවුරුදු 13ක් 14ක් වෙනකන් රාගයක් කියලා දෙයක් හඳුනන්නේ නැහැ. ආදරය කියන එක උපදිනවා. නමුත් රාගය කියලා දෙයක් දන්නේ නැහැ. අවුරුදු 15න් 16න් රාගය උපදින්නේ කොහොමද මේ තරුණ තරුණියන්ට? ඕනෑම කෙනෙකුගේ ජීවිතේ අවුරුදු 15 වෙද්දිම රාගය හට ගන්න ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අරමුණු කළා. කොහෙන්ද මේ රාගය එන්නේ? අම්ම දුන්න දෙයක්ද? තාත්තා දුන්න දෙයක්ද? ඥාන වලින් එන දෙයක්ද? අන්න ඒක තමයි කියන්නේ පෙර ජීවිතවල පුරුදු පුහුණු කරපු භාවිතා කරපු රාගෙ හිත්වල හේතු වීම ප්‍රත්‍ය වීම කියන්නේ. ඒ වගේම අපිට කේන්ති ගන්න කවුරුවත් ඉගැන්නුවේ නැහැ. නමුත් ඉතින් අපිට කේන්ති යනවා. මතක ඇති කාලෙක දලම කේන්ති යන. කොහෙන්ද ඒව ආවේ? අම්ම දුන්නද? තාත්තා දුන්නද? දෙවි කෙනෙක් දුන්නද? බ්‍රහ්මයෙක් දුන්නද? කොහේ හරි ඉගෙන ගත්තද නැත්නම් කේන්ති යන්න? නෑ, අන්න ඒක තමයි සසර චිත්ත පරම්පරාවේ ආවිදිය. අද දවසේ අපිට මතක් වෙන දේවල් තියෙනවා. ඒ මතක් වෙන දේවල් අතර ඊයේ ඇසුරු කරපු දේවල් ගොඩක් තියෙනවද නැද්ද? ඊයේ අපි හිතමු යම් කිසි ටෙලි නාට්‍යයක් බැලුවා නම් ඒ ටෙලි නාට්‍ය සම්බන්ධ සිතුවිලි අද පහළ වෙනවා. ඊයේ තමන් යම් කිසි කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තා නම් තරහෙන් අද අන්න ඊයේ වෙච්ච සිද්ධිය ආවර්ජනාවීම් තියෙනවා. ඒ සිද්ධියට අදාළ සිතුවිලි පහළ වෙනවා. ඊයේ දවසේ විනෝද ගමනක් ගියා නම් අපි උත්සාහයෙන් මතක් කරන්න ඕනේ නිරායාසයෙන්ම මේ විනෝද ගමන සම්බන්ධ සිතුවිලි පහළ වෙනවා. ඒ කියන්නේ අපේ අද දවස ගත්තත් ඊයේ දවසේ චිත්තචෛතසිකයෝ හැසිරුණු ආකාරය හේතු වෙලා ප්‍රත්‍ය වෙලා අද අපේ හිතවල සිතුවිලි උපදිනවා. අන්න ඒ වගේ සංසාරෙම දකින්න ඕනේ. මහා බෝධිසත්වයන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේ උප්පත්තිය ලැබුව ගාම අම්මගෙන් විමසනවා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ ආත්ම භාව කිහිපයක්ම ඉපදුන ගමන් කතා කරලා තියෙනවා. මෑණියනි දෙන්න දෙයක් ගෙදර නැද්ද? ඒ ඉපදුන ගමන්ම අලෝභී චේතනා, දන් දීමේ චේතනා පහළුණා. මේ ඉපදුන ගමන්ම මෙහෙම අදහසක් එන්නේ කොහොමද දරුවෙකුට? පෙර ජීවිතේ දාණය පුරුදු කළ හිත. එහෙනම් අතීත සිතුවිලි හේතු වෙලා සංසාරගත සිතුවිලි හේතු වෙලා අපිට මේ වර්තමානයේ සිතුවිලි හට ගන්නවා. දැන් සමහර අයට බලන්න මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා කම්ම විභංගාගේ සූත්‍රවල දස කුසලයේ හැසිරුණු කෙනත් මරණින් මතු දුගතියට යන්න පුළුවන්. දස අකුසලයේ හැසිරුණු කෙනා මරණින් මතු සුගතියට යන්නත් පුළුවන්. දස අකුසලයේ හැසිරුණු කෙනත් සුගතියට යන්න පුළුවන් වගේම දස කුසලයේ හැසිරුණු කෙනා දුගතියට යන්න පුළුවන් කියනවා. එතකොට ගැටලුවක් එනවා
දස කුසලයේ හැසිරුණු කෙනෙක් කොහොමද මරණින්ම දුගතියට යන්නේ? අන්න පෙර සසර ගමනේ එයාගේ හිතෙහි පහළ වුණු චේතනාවක්. අයහපත් චේතනාවක් මොකද වෙන්නේ? දස කුසලයේ හැසිරුණු කෙනෙකුට නමුත් මරණාසන්න මොහොතේ විපාක පිණිස ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න බලන්න. අතීතයේ පෙර සංසාර ගමනේ කරපු අකුසල කර්මයක් හිත මුල් කරගෙන චේතනා සහගතව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මරණාසන්න මොහොතේ ඒ මොහොතේ කළ දෙයක් විදිහට මොකද වෙන්නේ? ආවර්ජන වෙන්න පටන් ගන්නවා. එතකොට දස කුසලයේ හැසිරුණු කෙනෙකුත් ඒකයි කියන්නේ මරණාසන්න මොහොතේ පෙර කළ අකුසල කර්මයක් ඉදිරිපත් වෙලා දුගතියට යන්න පුළුවන් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝතාපන්න වීමෙන් මෙහා නියතියක් ලෙස කෙනෙකුට කියන්න බෑ අනිවාර්යයෙන් මෙයා සතර පායට යන්නේ නැහැ කියලා. දස අකුසලයේ හැසිරුණු සමහර අයට මොකද වෙන්නේ? අපි දන්න විදියට අපිට ඇහුණු ආරංචි වල අනුව එයා කරලා තියෙන තරමක් කරන දින අකුසල්. ප්‍රාණඝාත, හොරකම්, මහා මෙරමත් පැන්න ප්‍රාණඝාත, හොරකම්, කාමීත්‍යාචාර ආදී පරුස වචන මේ වගේ දස අකුසල්ම කරපු කෙනෙක්. මෙන්න මරණින්මත් යනවා සුගතියට. මොකද වෙන්නේ? අතීත භවයක යහපත් පිරිසිදු හැඟීමකින් කරපු පිරිසිදු චේතනාවකින් කරපු කුසල කර්මයක හේතවීම ප්‍රත්‍යවීම මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? නැගී ආවා. ඒ වෙලේ කළ දෙයක් වගේ. එතකොට දස අකුසලයේ හැසිරෙච්ච අයටත් පෙර භවයන්හි චිත්තචෛතසිකයන්ගේ බලපෑම හේතු වෙලා සුගතියට යන්න පාර සකස් වෙනවා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් මේ පාරමිතා පිරීම කියන එක. පාරමී ධර්ම පුරුදු පුහුණු කිරීම කියන එක අනිවාර්යයෙන්ම භවයෙන් භවයට බලපෑම එල්ල කරනවා. ඒ නිසා මේ වෙනකොට අපි මේ කරන්නේත් පාරමිතාව තමයි. අපි බණ අහලා නුවණැති කරගන්නවා කියන්නේ ප්‍රඥා පාරමිතාව. අපි උතන කතා වෙන්නේ ප්‍රඥාව ඇති වෙනවා කියලා ධර්ම ශ්‍රවණය තුළින්. නමුත් උතන සසරෙන් එතර වෙන ශක්තිය හැදෙනවා. එහෙනම් අතර ඒ කියන්නේ පාරමිතාවක්. අපි පින්නතුන් මේ කාලේ සිල්වත් වෙනවා. සීලය ආරක්ෂා කරන්න පුළුවන් විදියට. සීලය ආරක්ෂා කරනවා කියනකොට උතන වෙන්නේ පාරමිතාවක්. පාරමී ධර්මයක් කියන සසරෙන් එතර කරන ශක්තියක්. ඒක හැදෙනවා උතන. ඒ නිසා මේ පාරමිතා කියන සංකල්පෙත් එක්ක සමහර අයට සාම්ප්‍රදායික ගතියක්, ගතානුගතික ගතියක් දැනුණට හොඳට මේක විමර්ශනය කරලා බැලුවොත් මේ කාර්යෂ්ටාංග මාර්ගය තුල තියෙනවා. ඒ වගේම මේ ಗುಣධර්ම ටික පුරුදු පුහුණු කරගෙන යෑම තුලමයි කෙනෙක් නිවන් දකින්නේ. බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේ පර්වතයක් බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ හමුවීම තුල නිකලස් භාවයට පත් වෙලා පිරිනිවන් පෑවා. ඉතින් ඒ නිකලස් භාවයට පත් වෙන්නට උන්වහන්සේට ගියේ පැය ගාණක් නෙවෙයි සුළු මොහොතයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් ඇසීම මාත්‍රේම රහත්ුනේ කොහොමද? දැන් අපි බලන්නකො පින්නදී. බණ අහනවා. සමහර නිවෙස්වල උදේ ඉඳලා රැය වෙනකම් බණ අහනවා. කෝ ඉතින් සෝතාපන්නවත් වෙන්නේ නැහැ. එහෙනම් බාහ්‍ය දාරුචි ස්වාමීන් වහන්සේ එවෙලේ ඇහුණු ඒ බණ පද ටිකට නිවන් දැක්කේ. උන්වහන්සේ සසර ජීවිතයේ මේ සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, සත්‍ය, අදිෂ්ඨාන, ශාන්තිය ආදී ඒ නිවන් දකින්නට අවශ්‍ය ගුණ ධර්ම හිතින් පුරුදු කර බහුලව ආවා. මේක අපි හරියට දකින්න ඕනේ පින්නත්නි. යම් කිසි කෙනෙක් පැල දෙකක් හිටවනවා. අඹ පැල දෙකක්. එක අඹ පැලයකට මෙයා මොකද කරන්නේ? හොඳට වතුර දානවා. වෙලාවට වතුර දානවා. වෙලාවට පෝර දානවා. හිරු එළිය හොඳට ලැබෙන තැනක ඒක හිටෙව්වේ. ඊළඟට මෙයා කෘමි සතුන්ගෙන් සහ වෙනත් සත්වයන්ගෙන් මේ පැලේ ආරක්ෂා කරනවා. මෙයා තව පැලයක් හිටවනවා. ඒක හිටවන්නේ ඉර එළිය නැති තැනක. ඒකට වතුර දාන්නෙත් නැහැ. ඒකට පෝර දාන්නෙත් නැහැ. පින්නතුන්ම හිතන්න මේ අඹ පැල දෙකෙන් ඉස්සෙල්ලම ගෙඩි හටගන්නේ මොකේද? ඉස්සෙල්ලම ගෙඩි හටගන්නේ පෝර වැටුණු, වතුර වැටුණු, හිරුවෙලියේ හැදුණු ඒ අඹ පැලයට. අනිත් එක සමහර විට අඹ නොහැදෙන්නත් පුළුවන්. පළ නොදරන්නත් පුළුවන්. පළ දරුවත් කාලයක් යන්න පුළුවන් අර ගහට සාපේක්ෂව. අන්න ඒ වගේ තමයි බාහ්‍ය දාරුචිය ස්වාමීන් වහන්සේලා කියන්නේ හොඳට
අර පෝර දාලා වතුර දාලා හිරු එළිය ලබා දෙමින් හදපු ගහක් වගේ සංසාරේ හොඳට ගුණ ධර්ම වලින් හිත පෝෂණය කර කර ආවා. අපි මොකද කරලා තියෙන්නේ? අපි බොහෝ දුරට වැටෙන්නේ අර එරෙලියක් නැති හරියට පෝරන දාන හරියට වතුරන දාන අබ ගස්සගේ අපි. තාම ඵල නැහැ. සෝතාපන්න ඵල නැහැ. සකෘදාගාමී ඵල නැහැ. අනාගාමී ඵල නැහැ. රහත් ඵල නැහැ. ඇයි? හරියට හිත පෝෂණය කළා නැහැ මේ පාරමිතා වලින් මේ ගුණ ධර්ම වලින්. ඒ නිසා පාරමිතා කියන අපේ ජීවිතේමයි. ඒ කාන්තේම සත්‍යයක්. පාරමිතාවල මේ තියෙන ගුණ ධර්ම ටික මේ හැඟීම් ටික දාන චේතනාව, සීල චේතනාව, අදිෂ්ඨාන චේතනාව, ප්‍රඥාව, වීරය ඒ හැම දෙයක්ම අපේ හිතේ උපදින මනෝභාවයන්. ඒ අන්නේ ඒ ගුණ ධර්ම ටික අපි වර්තමානයේ සහ අතීතයේ පුරුදු කරන මට්ටමට තමයි පුරුදු කරමු මට්ටමට තමයි අපි කොයි වෙලේක හරි සෝතාපන්න වෙන්නේ. ඒ නිසා පින්නත් අපේ ජීවිතයේ මේ පාරමිතා පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන්න ඕනේ. පාරමිතා කියද්දිම අපිට මතක් වෙන්න ඕනේ ගතානුගතික සංකල්පයක් හෝ සම්ප්‍රදායක් විතර නෙවෙයි. මෙන්න මේ ගුණ ධර්ම ටික. සීලය, ප්‍රඥාව, වීරිය, අදිෂ්ඨානය, සත්‍ය, දානාදී අන්නේ පිළිවෙතෙහි කොටස් ටික මතක් වෙන්න ඕනේ. ආරෂ්ඨාංග මාර්ගය තුල අඩංගු වෙලා තියෙන අංග ටික මතක් වෙන්න ඕනේ. අන්න එහෙම සිහියකින් අපි මේ පාරමිතා 10ම ගැන අවධානයෙන් මොකද කරන්න ඕනේ? ඒවා වර්ධනය කරන්න ඕනේ. මේ පාරමිතා පුරද්දී එයාගේ ජීවිතයේ තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණ 4ක් ගැන විස්තර වෙනවා. පළවෙනි ලක්ෂණය තමයි පින්වත්නි අනවශේෂ සම්හරණය කියලා කියන්නේ. මේ පාරමිතා එහෙම නැත්නම් නිවන් දකින්නට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමේදී පළවෙනිම උපාය විදියට සඳහන් කරන්නේ මේ අනවශේෂ සම්හරණය කියන්නේ සියලුම ගුණ ධර්මයන් ටික තමන්ගේ චිත්තසංතානය තුළ සකස් කර ගැනීම. දැන් පාරමිතාවල තියෙන දානය කියන එක ගැනත් අපේ ජීවිතේ අවධානය තියෙනවා. දැන් මේ කාලේ ගත්තට පස්සේ මේ කාලය තුල අපේ මේ ගුණධර්ම 10ම වැඩෙන්න ඕන. අනාගතය කියලා කියන්නේ මේ ගුණධර්ම 10ම අපේ වැඩෙන්න ඕනේ. උදාහරණයක් විතර මේ කාලේ අපි බලන්න ඕන මේ කාලේ මං දන් දෙන කෙනෙක්ද? දාණයට බර වෙලා මම මොනවද මේ කාලේ කළේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාලේ නම් දාන ආදී පින්කම් කරන්න බෑ. ස්වාමීන් වහන්සේ නමක්වත් එහෙම ගෙදරට වඩම්ම ගන්න බෑ. හැබැයි අපි දැකලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා සමහර අය මොකද කරන්නේ? දුගී මගී යාචකයන්ට මේ කාලෙත් ඒ රටේ නීතියත් කඩන්න නැතුව ඒ අවශ්‍ය අවසර අරගෙන දුගී මගී යාචකයන්ට බත් ගෙනින් දෙනවා. කෑම ගෙනින් දෙනවා. සමහර අය ඔය මේ උයන්න පිහන්න අවශ්‍ය යම් යම් කලමනා ගෙනින් දෙනවා. සමහර අය ට්‍රැක්ටර් වල නැගලා එහෙම නැත්නම් වාහන වලින් මොකද කරන්නේ? තිරසසත්තුන්ට දානය අරගෙන යනවා. එහෙමත් බැරි අය තමන්ගේ ගෙදරම කෑම ලෑල්ලක් හදලා ලේනුන්ට, ගිරවුන්ට, මයිනන්ට, දඬු ලේනුන් වගේ සතුන්ට කෑම ටිකක් ලැබෙන විදිහට පරිසරය හදනවා. එහෙමත් බැරි නම් නිරෝධායනය වෙන ගෙදරක ගේට්ටුවේ හරි ගිහිල්ලා කෑම ටිකක් එල්ලලා ඇවිල්ලා පණිවිඩය දෙනවා. අන්න අරම කෑම ටිකක් තිබ්බා, මෙහෙම කලමනා ටිකක් තිබ්බා, ඒ ටික ගන්න කියලා. මේ කාලය තුල අපි බලන්න ඕනේ දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට දැන් බුද්ධ දේශනාවේ තියෙනවා දැන් යම්කිසි භික්ෂුන් වහන්සේ නමකේ පාත්‍රයට වැටෙනවා නම් දාන ටිකක් ඒ දාන කොටසෙන් හැන්දක්, හැඳි දෙකක්, හැඳි තුනක් තවත් ස්වාමීන් වහන්සේ නමකට පරිත්‍යාග කරන්න පුළුවන්. එතන ඒ භික්ෂුවට දාන පාරමිතාවට අවශ්‍ය ගුණ පිරෙනවා. ඒ වගේ භික්ෂුන් වහන්සේලා හෝ වේවා ගිහි ජීවිත ගත කරන පිනතුන් වේවා මේ කාලය තුළ හිතින් අහලා බලන්න මගේ යතින් දානය හෙවත් මේ පරිත්‍යාගය කොයිතරම් දුරට සිද්ධ වෙනවද? ගෙදරින් අම්මට, ගෙදරින් තාත්තට විශේෂ කෑමක් හදලා දෙනවා. සන්තෝෂෙන් කර්මඵලයේ අදහගෙන ඊළඟට තවත් කෙනෙක් කියන නිසා නෙවෙයි අතුලාන්තයෙන් වෙන හැඟීමකින් එතන තමන්ගේ දාන පාරමිතාව පිරෙන්නේ. තමන්ගේ පවුලින වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ කාමරයක් අස් කරලා දෙනවා. එතන හැබැයි තියෙන ශ්‍රම දානය. ශ්‍රමයෙන් පරිත්‍යාග කිරීමක්.
ඒ හැම මොහොතකම කර්මයේ කර්මඵලයේ ඇදහිීම කියන ඥාන සම්ප්‍රයුක්තභාවය ඊළඟට ඇතුළාන්තයෙන් වෙන සෝමනස්ස හැඟීමෙන් ඊළඟට තවත් කෙනෙක්ගේ මෙහෙයවීමෙන් නැතුව තමන්ම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරලා ඇතුළාන්ත මෙහෙයවීම ඒව කළොත් ඒවා ශ්‍රම දාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් ඔය දානමය සබහායක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුලත් අපට දාන පාරමිතාව පුරන්න පුළුවන්. ඊළඟට බලන්න ඕනේ මේ කාලය තුල අපේ සීල පාරමිතාව කොහොමද? අපි දෙගොල්ලන් බලන්න ඕනේ. ගිහි ජීවිත ගත කරද්දී පින්නදි බලන්න මේ කාලයේ ප්‍රාණඝාතයෙන් වැළකීම. සොරකමෙන් වැළකීම කොහොමද? කාමිත්‍යාචාරයෙන් වැළකීම කොහොමද? මුසාබස් කීමෙන් වැළකීම කොහොමද? පරුස වචන කීමෙන් වැළකීම කොහොමද? සමගිය බිඳවන වචන කීමෙන් වැළකීම කොහොමද? කෙලෙස් වැඩන සම්පප්පලාපාදීන් වැළකීම කොහොමද? හොඳට තමන්ගේ ජීවිතේ මෙහෙවල බලන තමන්ගේ සීල විශේෂයෙන් පන්සිල් ගත්තට පස්සේ දැන් අපට ආරංචි වෙනවා දැන් සමහර අයට මත්පැන් එහෙම බොන්න නැති නිසා ගෙවල් වල හදා ගන්නවලු. මත් වෙන විදියට ඒ පැන් කියන ඒවා මත්පැන් නිවෙස් වල හදා ගන්නවා. යහළු එකතු වෙලා හදා ගන්නවා. එතකොට මොකද වෙන්නේ මේ? පංචශීලයේ ශික්ෂා බිඳ ගැනීම. එතකොට මේ කාලය තුල බලන්න ඕනේ මත්පැනින් එහෙම වැළකීලා දින්නේ. ඉතින් තමන්ගේ සීලය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට මේ කාලේ තමන්ගේ හිතින් අහලා බලන්න ඕනේ නෙක්ඛම්මය. නෙක්ඛම්මය කියලා කියන්නේ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් ඉවත් වීම සහ සංසාර දුකෙන් ඉවත් වීමේ අදහසින් වාසය කිරීම. යම් කිසි කෙනෙක් මේ කාලය තුලදී නමුත් දානය දෙමින් සිල් රකිමින් සුගතිය පතනවා නම් එතන නෙක්ඛම් පාරමිතාවක් නෙවෙයි තියෙන්නේ. දන් දෙමින් සිල් රකිමින් යම් කිසි කෙනෙක් මේ ජීවිතයේ ඉඳගෙන නැවත කොහොම හරි කොරෝනා හැදිලා මලත් මනුෂ්‍ය ජීවිතයක ඉපදුනොත් ඇති කියලා හිතනවා නම් මේ කරගන්න පින් වලින් නෙක්ඛම් පාරමිතාවක් නෑ එතන. නෙක්ඛම්මේ කියලා කියන්නේ වස්තුකාම පංචකාම කියන වස්තුකාමේනුත් ක්ලේශකාමයන්ගෙනුත් සංසාරේනුත් නිදහස් වෙන්නට ඇති කරගන්න අදහස්. නෙක්ඛම් පාරමිතාව තියෙන අයගේ හිතවල සංසාරික අදහසක්වත් නැහැ. එයාලට තියෙන එකම අදහස තමයි නිවන් දැකීම කියන එක. ඉතින් මේ කාලය තුල බලන්න ඕනේ වගේ නෙක්ඛම්ම සංකල්පනා තියෙනවද? කාමයන්ගෙන් වස්තුකාමයන්ගෙන් නික්මිලා මේ දවස්වල ජීවිතේ කටයුතු කරනවද? ජංගම දුරකථනය කියන්නේ ඔය පංචකාමයම හිතට දනවන්න පුළුවන් ධර්මයක්. රූප පෙන්වන්න පුළුවන්, ශබ්ද අස්සවන්න පුළුවන්, ඒ ගන්ධ රස ස්පර්ශ පිළිබඳව හැඟීම් උපද්දවන්න පුළුවන් ජංගම දුරකථනයකට. එතකොට මේ ජංගම දුරකථනය කියන්නේ වස්තුකාම ක්ලේශකාමයන් උපද්දවන්නට හේතු වෙන ධර්මයක්. අන්න ඒක භාවිතා කිරීමේදී මේ කාලේ ගොඩක් පරිස්සම් වෙන්න ඕන. බණ අහන්න, භාවනා වැඩෙන්න, ඊළඟට රටේ තොටේ තොරතුරු දැනගන්න ඒකේ වරදක් නැහැ. මොකද ජීවත් වෙන්න ඒවා අවශ්‍ය නිසා. අන්න ඒ වගේ යහපත් දෙයක් සඳහා ජංගම දුරකථනයේ භාවිතා කරනවා නම් වස්තුකාම ක්ලේශකාම වර්ධනයේට ඒක භාවිතා කරන්නේ නැත්නම් ඒ ජංගම දුරකථනය මුල් කරගෙනත් මෙයාගේ නෙක්ඛම්මයක් මිසක් සංසාරේ වැටෙන්න හේතු වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ කාලය තුලත් ඒ වගේ නෙක්ඛම්ම සංකල්පනා තියෙනවද කියලා බලන්න ඕනේ. ඊළඟට මේ කාලය තුල දානය විතරක් නෙවෙයි, සීලය විතරක් නෙවෙයි, නෙක්ඛම්මය විතරක් නෙවෙයි, ඊළඟට බලන්න මේ කාලේ විදර්ශනා ප්‍රඥාව කොහොමද ස්කන්ධ ධාතු ආයතන ගැන ඇති වෙන. ඒ යෝනිසෝ මනසිකාර භාවනාවේ වශයෙන් සිදු කරනවද? මේ දවස්වල වීර්ය කොහොමද? දන් දෙන්න උත්සාහ ගන්න ආකාරය, ශික්ෂාපද රකින්න ගන්න උත්සාහය මේ කාලේ, භාවනා කරන්න ගන්න උත්සාහය, කාමිතර්ක ආදී දුරු කරන්න ගන්න උත්සාහය මේ කාලේ කොහොමද කියලා බලන්න ඕන. කාන්ති සච්ච මදිඨානං මේ දවස්වල ඉවසීම කොහොමද? දැන් අපිට දැනගන්න ලැබෙනවා මේ දවස්වල හරියට ගෘහස්ත හිංසන පිළිබඳ පැමිණිලි කියලා. දැන් අපිට ළඟදී එක මහත්මයෙක් සිහිපත් කළා කාන්තාවන් විසින් පිරිමින්ට පුරුෂයන්ට ගහපු බවට චෝදනා ආපු බව. එහෙමත් අපිට දැනගන්න ලැබුණා. ඒතකොට දැන් ස්ත්‍රී හිංසනයයි පුරුෂ හිංසනයයි දෙකම ගෙවල් ඇතුළේ වෙනවා.
අර අපි සිහිපත් කළා මීට කලින් මේ දැන් මාස කීපයකට කලින් වෙච්ච දෙයක්. එක ස්වාමියෙක් සමග භාර්යාවක් දබරය ඇති කරගෙන භාර්යාව මොකද කළේ ළඟම තිබුණේ ස්වාමියා යතුරු පැදියට භාවිතා කරන හෙල්මට් එකෙන් ගැහුවා ස්වාමියාට. ඒ කියන්නේ දැන් මේ ලෝකේ යන්නේ පින්නත්නි මේ අර එන්න මේ සෞම්‍ය වෙන මානසිකත්වයකට නෙමෙයි. ලෝක ධර්මතාවය තුළම ඉස්සරහට යන්නේ දැන් සත්පුරුෂයෝ පහළ වීම එන්නෙන් අඩු වෙනවා. සද්ධර්ම ඒ කියන්නේ යහපත් හැඟීම් උපදින ස්වභාවය එන්නෙන් අඩු වෙනවා. එතකොට කාන්තාවෝයි පුරුෂයෝ කියන දෙපාර්ශ්වයෙන් මොකද වෙන්නේ? එන්න විෂම වෙනවා. එතකොට මේ වර්තමාන කාලය තුල අන්න ඒ වගේ ළඟම ඉන්න විසම වෙද්දී ඒ භාර්යාව වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, අසල්වැසියෝ හරි වෙන්න පුළුවන්. ළඟම ඉන්න අය විසම වෙද්දී මගේ ඉවසීම කොහොමද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ ඒකයි මේ අනවශේෂ සම්හරණය කියන්නේ මේ හැම දවසකම මේ ಗುಣධර්ම 10ම වැඩෙන්න ඕන. අද දාන පාරමිතාව වැඩෙනවා අනිත් ටික නෑ. එහෙම කළා අපිට මේක ජය ගන්න බෑ. අද සීල පාරමිතාව රකින්න අනිත් ටික බෑ. හැම දවසකම හැම සතියකම හැම මාසෙකම මේ ಗುಣධර්ම ටික මෙහෙම රැකගෙන ගියොත් තමයි එයා ඉක්මනට නිවන් දකින්නේ. බාහ්‍ය දාරුචි ස්වාමීන් වහන්සේලා තුලේ උතුම් නිවන් දැකපු උතුමන් වහන්සේලා එහෙම සසර ගමන ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ පාරමී ධර්මයන් සම්පාදනය කිරීමේ උපාය හතරේ පළවෙනි එකේදී සඳහන් කරන්නේ දාන ආදී සියලු ධර්මයෝ හැම මොහොතකම හැම දවසකම හැම කාලයකටම අවධානය යොමු කර කර පුරුදු කරන්න ඕනේ. දැන් අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගයට දැන් දෙසැම්බර් මාසේ මුණ දෙන දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා. දැන් මේ දුව හරි පුතා හරි විෂයන් දෙක තුනකට අවධානය යොමු කළොත් මොකද වෙන්නේ? ඒ විෂයන් දෙක තුන සමත් වෙයි. අනිත් ටික අසමත් වෙයි. ඉතින් මේ දරුවෝ මොකද කරන්නේ? දවස බෙදාගෙන විද්‍යා විෂය මේ වෙලාවට, ගණිත විෂය මේ වෙලාවට, ඉංග්‍රීසි විෂය මේ වෙලාවට, ඊළඟ හෙට දවසේ මේ විෂයන් ටික බලනවා. ආදී වශයෙන් අර විෂයන් 10ටම අවධානය යොමු කර ඉස්සරහට ගියොත් ඉහළ සමාර්ථයක්. හැබැයි යම් විෂයකට යම් විෂයන් දෙකකට මේ දරුවා අවධානය යොමු නොකළොත් ඒ දෙක අසමත් වෙනවා. එතකොට ඒ දරුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට හානියක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. යම් පාරමිතා ගුණ අතහැරලා අපිට ලේහෙසි අපිට පහසු ගුණ ධර්ම ටිකක් මතක් වෙන ගුණ ධර්ම ටිකක් විතර රැකගෙන ගිහිල්ලා සෝතාපන්න වීම කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලෝකේ පින්නත්නි සැලසුම් අතර තියෙන අමාරුම සැලසුම නිවන් දකින සැලසුම. අයි පුංචි කාලේ ඉඳලාම සැලසුම් හදනවනේ. විභාග සමර්ථ වෙන්න, ඊළඟට අවහ විවාහ වෙන්න, ගෙවල් දොරවල් හදන්න, වාහනයක් ගන්න, ඉඩ කඩම් ගන්න අපි සැලසුම් හදනවා. මෙහෙම කළා මේ විදිහට මෙහෙම ඉඩමක් ගන්න ඕන. මෙහෙම කළා මේ විදිහට ගේ හදන්න ඕන. සමහර අය පොත්වල ලියලා සටහන් තියාගෙන ගණන් හිලව් බලමින් එහෙම ලොකු සැලසුමකට යනවනේ අපේ ජීවිතේ ඉලක්කවට. ඔය සියලුම සැලසුම් අපි වාගිය සැලසුමක් තමයි පින්නත් නිවන් දකින්න අපි හදන සැලසුම. හරිම අමාරුයි ඒක. මේ අපි අපේ මේ ජීවිතවල අපි මේ කරගෙන සියලු සැලසුම් සංසාරේ යන්න වෙන සැලසුම්නේ. ඒ හරි පහසුයි. සංසාරයෙන් ගැලවෙන සැලසුමක් හදනවා නම් ඒක හරිම අමාරුයි. මොකද යන රටාවටම දැන් වතුර පාරකට උනත් පහලට යන එක පහසුනේ. අනිත් පැත්තට යන්නේ අමාරු. අන්න ඒ වගේ තමයි මේ සංසාරේ යන්නට වෙන සැලසුම් ඉගෙන ගන්න ඒවා රැකී ආරක්ෂා වෙනුවෙන් අවහ විවාහ වෙනුවෙන් ඒ වගේ ඉඩ කඩන් ගෙවල් දොරවල් හදන ඔක්කොම සංසාරේ යන්න වෙන සැලසුම්. ඒවා ඉතින් ඔහේ කරගෙන යන්න පුළුවන්. හැබැයි නිවන් දකින්නවා කියන්නේ උඩුගම් බලා යෑම. ඒ සැලසුම හරිම අමාරුයි. මේ කරනවා මේ අමතක කරනවා. උදේට අදිෂ්ඨාන ගන්නවා අද නම් පරුස වචන කියන්නේ නැහැ කියලා. අර පැත්තේ වචන එනකොට අර මුකුත් අදිෂ්ඨාන නැහැ. උදේට අදිෂ්ඨාන ගන්නවා අද දවසේම මම මේ විදියට ප්‍රාණඝාත කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, මදුරුවෙක්වත් මරන්නේ නැහැ ආදි වශයෙන් පන්සිල් ගැන. හවස් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දන්නේ නැහැ කල්පනා කරද්දී අහුවෙන්නේ අතරදී මම බොරුවක් කියලා. يعني සංසාර දුක්ඛයෙන් ගැලවෙන්න මේ සැඩපහරෙන් ගැලවෙන්න එගොඩට යන්නට හදන සැලසුම පින්නත් ලේසි නෑ. හදාගන්න එකත් අමාරුයි, හදාගෙන ඒක රැකගෙන යන එකත් අමාරුයි. නමුත් අපිට ඒක කරන්න වෙනවා. නැත්නම් අපි හැමදාම සංසාරේ
මේ විදුරු දුක විඳ විඳ යන්න ඕන. බලන්න තමන්ගේ ජීවිතේ පිලා මොන තරම් දුකක් විඳිනවද කියලා. දැන් හුස්ම ගන්නවත් බෑනේ නිදහසේ අපිට. මාස් එකක් පාවිච්චි කරන්න එපයි. දැන් අපි මේ ධර්ම දේශනා කරන වෙලාවට විතරයි මේ මාස් එක ගලවන්නේ. මොකද ඒක අපිට එහෙම කරන්න වෙලා තියෙන නිසා. ධර්ම දේශනා අවසන් වුණ ගමන් ආපහු මාස් එක වැළඳගෙන ආපහු ඉදිරි වැඩ කටයුතු වලට යොමු වෙන්න වෙන්නේ. එතකොට නිදහසේ හුස්ම ගන්නවත් බෑ මේ කාලේ අපිට. ඊළඟට නිදහසේ එළියට බහැලා යන්න බෑ. කොහේ හරි ස්පර්ශ කරොත් ඒක සබන් දියර වලින් අත හොදන්න වෙනව නැත්නම් සැනිටයිසර් එකකින් අත හොද පිරිසුදු කරගන්න වෙනවා. ගමනක් ගිහිල්ලා ආවොත් එළියට ඒ ඇඳුම් වස්ත්‍ර එවෙලෙම වෙනවම හොදන්න ඕනේ. පිරිසුදු කරන්න ඕනේ. ඒ වගේ මේ වර්තමාන ජීවිතය ගත්තට පස්සේ මේ ඒ සෞඛ්‍ය පිළිවෙත පැත්තෙත් අපිට තියෙන වෙහෙසක්මයි. සමහර අය අපිට කියන ස්වාමීන් වහන්සේ වෙනදටත් වඩා කේන්ති යනවා මේ පිළිවෙතට මේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙල කරන්න ගිහිල්ලා. දැන් ඔය වෛද්‍ය ශාස්ත්‍ර වල ඉන්න මහත්මීන් එහෙම ගත්තම ඔය සෞඛ්‍ය අංශ වල ඉන්න එහෙම අර මේ ගෝණි වගේ අර ඉටිකොල බෑග් වලින් හදපු ඇඳුම් බැඳගෙන ඉතින් දවසෙම ඉන්න එපේ. තැම්බෙනවා සමහර අය. හරි සංවේග උපදිනවා. එයාලගේ අර ඒ උඩුකය ආවරණය කරපු ඒ ශරීරය ආවරණය කරපු ඉටි බෑග් එක අයින් කරාට පස්සේ ඒ ඇඳගෙන ඉන්න ඇඳුම් කමීස හරියට වතුර දාලා පොඟවල ඇඳා වගේ. එච්චර දහටිය. මොන දුකක්ද? ඉතින් එතකොට ඒ ඇතුළේ දුක තුල යාට කේන්ති යනවා. ඒක අපහසු නිසා. එහෙමනේ හිස රදයක් ඇති වුණාට පස්සේ කේන්ති යනවා. උණ හැදුනට පස්සේ සමහර අයට කේන්ති යනවා. ඒ කියන්නේ අපහසුතා හමුවේ හිතේ ආවේග ඇතුළේ ස්වභාවය ඇතුළේ පෘථග්ජනයට. එතකොට අර වගේ පැය ගාණක් එහෙම ඉටි බෑග් එකක බැහැලා ඉඳ වෙනවා කියන්නේ ඒක රුස්සන හැඟීමක් නෙවෙයි. ඒක නුරුස්සන දෙයක් ඒ හිතට. ඒක ඕන පෘථග්ජන කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ සෞඛ්‍ය පිළිවෙත තුල වාසය කිරීමෙත් වෙහෙස උපදිනවා. හරි අමාරුයි. තරහත් යනවා. ඒ වගේ සෞඛ්‍ය පිළිවෙතම ගත්තත් මේ කාලේ මොනතරම් වෙහෙසක්ද? මේ හුස්ම ටික නතර වුණොත් මැරිලා යන මේ ජීවිතේ පරිස්සම් කරගන්න කොච්චර අමාරුද? ඊළඟ මේ කාලය තුල වෙනදාටත් වඩා ආර්ථික ප්‍රශ්න දැනෙනවා. දරුවන්ගේ ප්‍රශ්න දැනෙනවා. සමහර අයට රැකී ආරක්ෂාවට යන්න නැහැ. දෛනික ජීවිතයේ දෛනික වැටුපට වැඩ කටයුතු කරපු අයට යන්නේ නමන්නේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. තරුණ දරුවන්ට හදිසියකට ඒ දරුවෝ කැමති දුරකථනයකට ඩේටා කාඩ් එකක් දාගන්න බැරි තත්ත්වයකටපත් වෙලා. ඉතින් හැම එකම දුකක් නේ. වෙනද වෑංජන 3-4 ගත්ත නිවෙස් වල වෑංජන දෙකකට සීමා වෙලා. ඒක සැපක් නෙවෙයි දුකක් නේ. වෙනදා හොඳට එකට එකතුලා කතා බහ කරගෙන ඉන්න පුළුවන්. දැන් එහෙම බෑ. එහෙම කතා කරනවා මාස් දාලා ඒ පරතර තියාගෙන එහෙම නැත්තම් අර නිදහසේ වෙනදා වගේ කතා කර කර හිටියොත් එක්කෙනෙකුට කොරෝනා සාධනය වෙලා තිබ්බොත් අනිත් ඔක්කොට මේකෙන් යන්න පුළුවන්. නිදහසේ කතා කරන්නවත් නෑ දැන්. ඉතින් ඒ වගේ දරුවන්ගේ ප්‍රශ්නයි, ගෙවල් දොරවල් ප්‍රශ්නයි, ඔය ණය බරයි, අර ප්‍රශ්නයි මේ ප්‍රශ්නයි, ශාරීරික ආබාධයි, ඊළඟට නිදහසේ කතා කරන්නවත් නෑ. ඉතින් මොන දුකක්ද අපි මේ ස්කන්ධ ධර්ම ටිකක් එක්ක මේ විඳින්නේ. එතකොට මේකෙන් අපි ගැලවෙන්න නම්, මේ දුක්ඛයෙන් ගැලවෙන්න නම් අපි අර මහා සැලසුම තුල වාසය කරන්න ඕනේ. දන් දෙන්න ඕන මේ කාලේ, සිල් රකින්න ඕන මේ කාලෙත්, නෙක්ඛම් සංකල්පන ඇති කරගන්න ඕන, වීර්ය වඩන්න ඕන, ප්‍රඥාව උපදින්න විදර්ශනා කරන්න ඕන, ඉවසන්න ඕනේ, නපුරු වචන ඉවසන්න ඕනේ, නපුරු වැඩ ඉවසන්න ඕනේ, අසාධාරණකම් ඉවසන්න ඕනේ. බලන්න පින්නද කොච්චර අමාරුද නිවන් දකින්න. අනේ බෑ කියලා අතහැරියොත් මොකද වෙන්නේ? නින්දෙන් නැගිට්ට වගේ මරණයෙන් මතු ප්‍රේතෙක් වුණොත් මොකද කරන්නේ? නින්දෙන් නැගිට්ට වගේ වෙන මරණයෙන් පස්සේ ඊට පස්සේ තිරිසම්මාවගේ කුසේ ඉන්න තත්යකටපත් වුණා. අසූචි ගොඩවල් උඩ හැසිරෙන කැරපොත්තෙක් වෙන්න උණු. ඒ වගේ බඩ ගාගෙන යන ගැඩවිලෙක් වගේ ජීවිතයක් ලැබුණා. ගැඩවිලෙක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා පෙන්නුවොත් කොහොමද අපිට ඇති වෙන දර්ශනේ? කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ගැඩවිලෙක් අල්ලගෙන හිටියොත් කළු පාට එහෙම
අප්‍රසන්නයි. තමන් ඊළඟ ජීවිතේ එහෙම ජීවිතයක් වෙනවට කැමතිද? ඊළඟට සුනකයෙක්ගේ මූණ අරගෙන බැලුවට පස්සේ දිග හොම්බයි ඒ සුනකයෙක්ගේ මූණ තියෙනවනේ. ඒ වගේ මූණක් ඊළඟ ජීවිතේ ලැබෙනවට කැමතිද? ඊළඟට මැඩියා ගෙම්බ කියන සතා ගත්තට පස්සේ ගෙම්බගේ මූණ මතක් කරගන්න. එහෙම මූණක් ආපහු ලැබෙනවට කැමති. ඔය මූණ වෙනුවට ඒ මූණක් ලැබෙනවට කැමතිද? සසර ජීවිතේ. බව ගානක් ඒ වගේ මූණ ලැබෙනව නම් පූසෙක්ගේ මූණක් ලැබෙනවට කැමතිද? සිවලෙක්ගේ මූණක් ලැබෙනවට කැමතිද? සර්ප මූණක් ලැබෙනවට කැමතිද? හූනෙක්ගේ මූණක් ලැබෙනවට කැමතිද? ඔය මූණ වෙනුවට ඔය ලැබිච්ච මූණ ගැනත් කලකිරීම තියෙන සමහර අයට ලස්සන මදි කියලා. එහෙම වෙන්නේ අපි නිවන් දකින්න උත්සාහ නොකළොත්. මේ පාරමිතා ටික අපි හරියට පුරා ගත්තේ නැත්නම් මොකද සමහර අය ඉන්න පුළුවන් මේ වෙනකොට මේ ධර්මානුකූල ඉතාලි වැඩි කාරණාවක් කියන්නේ මේ වෙනකොට පාරමිතාවල අගිස්සේ ඉන්න පුළුවන්. එයාලා තව ටිකයි ඒ ටික සම්පාදනය කරගන්න ඕන. සමහරවිට මේ ජීවිතේ ඇති වෙන්න පුළුවන් එයාලට. හැබැයි සමහර අය ඉන්නවා ඒක තේරුම් අරගන්න උත්සාහ නොකර ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ කාලේ උදාහරණයක් විදිහට ගත්තොත් සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා දවසක් දකිනවා විශාල වශයෙන් පිරිස් එක්රැස් වෙච්ච ස්ථානයක් නගරේ. මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා හිතනවා මේ දන්සලක් වගේ. කවුරු හරි ආහාර ගෙනාලා බෙදනවා වගේ. ඉක්මනට යනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පිළිවෙත් පුරන අයත් සෝතාපන්න නොවී හිටපු ඒ කාලේ මොකද උනේ? සමහර අය සෝතාපන්න නොවී හිටපු ඒ කාලේ සුප්පබුද්ධ කුෂ්ඨියට මොකද උනේ? ඒ බුදුරජාණන් වහන්සේ බණ කියද්දිම සෝතාපන්න වුණා. මේ කවදාවත් සීලය ගැන අහලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා කියන්නේ පොඩි දරුවෙක්වත් තරුණ කෙනෙක් අන්නේ වැඩිහිටි කෙනෙක්. ජීවිතයේ අවසාන කාලේ හිටපු කෙනෙක්. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ සිද්ධිය වෙන මොහොතට කලින් සීලයක් ගැන දන්නේ නැහැ, සමාධියක් ගැන දන්නේ නැහැ, විදර්ශනාවක් ගැන දන්නේ නැහැ. එහෙම කිසියම්ම දෙයක් ගැන දන්නේ නැහැ. එදා වේල හම්බ කරගන්න එක විතරයි තිබ්බේ. කාගෙන් හරි බත් ටිකක් ඉල්ලගෙන හිඟමනේ ගිහිල්ලා හරි. ඒත් මොකද උනේ? මෙයා පාරමිතාවල අගිස්සේ හිටපු කෙනෙක්. එයාවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී යෝනිසෝ මනසිකාරයෙන් ඒව කල්පනා කරා සෝතාපන්න වුණා. ඒ වගේ අදටත් මේ ලෝකේ ඉන්න පුළුවන් පාරමිතාවල අගිස්සේ ඉන්න අය. හැබැයි යාලා යෝනිසෝ මනසිකාර පවත්තන්න ඕනේ. නැවත නැවතේ අඩු සීලය හදා ගන්න ඕනේ. අඩු ඉවසීම හදා ගන්න ඕනේ. අඩු අදිෂ්ඨාන හදා ගන්න ඕනේ. අඩු ප්‍රඥාව හදා ගන්න ඕනේ. ඒ ටික හරියට තේරුම් අරගෙන කරගත්තොත් මේ ජීවිතෙම සෝතාපන්න වෙන්න පුළුවන්. ඒක ලෝක ධර්මතාවයක්. හැබැයි ඒක නොතේරුම් ගත්තොත් මොකද වෙන්නේ? මහදන සිටුවරයා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහදන සිටුවරයා අසත්පුරුෂ ආශ්‍රයෙන් අයෝනිසෝ මනසිකාරයට වැටිලා හිඟමනේ යන තත්යකටපත් වෙලා කබලක් කරන් යද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහදන සිටුවරයා පැවිදි වුණා නම් සත්පුරුෂ ආශ්‍රයයට වැටිලා යෝනිසෝ මනසිකාර පවත්තලා මේ ජීවිතේම රහත් වෙනවා. ඒ බාරයාව මේ ජීවිතේ මනාගාමී වෙනවා. හැබැයි පාරමිතාව ළඟිස්සේ හිටියත් බලන්න අසත්පුරුෂ ආශ්‍රය සහ අසත් ධර්ම ශ්‍රවණය සහ අයෝනිසෝ මනසිකාර නිසා වැරදි පැත්තට ගමන් කිරීම නිසා ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න බැරි වුණා. ඒ නිසා අදට නියමිත දේශනාව මෙතකින් අවසන් කරනවා. පින්නති අද දවසේ අපි කතා බහ කළේ නිවන් දකින්න අනිවාර්යයෙන්ම අපි ඇති කරගත යුතු ගුණ ධර්ම 10 පිළිබඳව පාරමිතා. ඒ පාරමිතාවල අපි අද දවසේ කතා කළේ පාරමී ධර්මයන් සම්පාදනය කිරීමේ උපාය 4 පළවෙනි උපාය පිළිබඳව. දාන ආදී සියලු ධර්මයන් හැම මොහොතකම හැම කාලයකම සිද්ධ කිරීම. ඉතින් ඒ කාරණාව හිතට අරගෙන වර්තමාන ජීවිතේට ඒ කාරණා 10 යොදලා ඒ පාරමිතා 10 යොදලා දන් දෙනවද මේ කාලේ, සිල් රකින්නවද, ප්‍රඥාව වඩනවද, වීර්ය වඩනවද, නෙක්ඛම්ම තියනවද, ඉවසනවද, සත්‍යවාදීද, අදිෂ්ඨාන ගන්නවද, මෛත්‍රිය තියනවද, උපේක්ෂා තියනවද කියලා මේ කාලය තුලත් මේ කොරෝනා ව්‍යසනයේ අතරදී ඒ ගුණ ධර්ම ටික පවත්වාගෙන යන්න අපි අදිෂ්ඨාන ගන්න ඕනේ. හෙට දවසේ අපි අනිකුත් උපාය තුන ගැන කතා කරමු. අපි ඊට පස්සේ ඉදිරියේදී මේ ගුණ ධර්ම එකින් එක වෙන වෙනම ජීවිතයේ තුල වර්ධනය කරන විදිය ගැන කතා කරමු. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් ජීවිතයේ සැබෑම ජයග්‍රහණ ලබන්නට ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සිදු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
පින්වත්නි අද දවසේ ජයමග දහම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ සදැහැති දරුවන් දෙපළක් විසින් කියලා සිහිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පින්වන්ත දරුවන් බලාපොරොත්තු වෙන තමන්ගේ දයාබර සුජීවත්ව වාසය කරන දෙමව්පියන්ට ආශිර්වාද කරන්න. ගාමිණී ජයසිරි පෙරේරා, දයා සමරසිංහ, ගාමිණී පෙරේරා, සන්ධ්‍යා මැදිවක, සුමනදාස බොරොල්ලුගොඩ, සුමිත්‍රා කුරුප්පු ආරච්චි දයාබර දෙමව්පියන්ටත්, හිල්ඩා කුමාරිහාමි දෙනිගම අත්තම්මාටත්, ඇලිස් සම්නුගම අත්තම්මාට චිරජීවනයේ සමග නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දයාබර දරුවෝ බලාපොරොත්තු වන විදිහට පින්වන්ත දෙමව්පියන් ඇතුළු හැම දෙනාටම මේ කොරෝනා ව්‍යසනය පවතින කාලය තුළදී නමුත් කිසියම් අතුරු අන්තරාවක් සිද්ධ නොවේවා, කායික මානසික සුවය ලැබේවා, තව තවත් බුද්ධ ශාසනය තුළ මේ උතුම් ගුණධම් පුරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, සසරගා ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය දරුවන් විසින් මේ සිදු කළ උතුම් කුසලය ආශිර්වාදයක් පිහිටක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද මේ මාස උපන්දිනයේ සමරන චතුර බොරළුගොඩ තාරක පෙරේරා යන දෙදෙනාටත්, අක්කා ජයනී පෙරේරා සහ සහෝදරයන් දෙදෙනා ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලුම කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. ඒ හැම දෙනාගේම කායික මානසික නිදුක් නිරෝගී භාවය රැකේවා කියලා පින්තුම් ප්‍රාර්ථනා කරනවා. ජයමග නිර්මාතෘ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ලොකු ස්වාමීන් වහන්සේටත්, දේශකයන් වහන්සේටත්, සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. ජයමග කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය වේවා. ඒ වගේම ඒ පින්වත් දරුවන්ගේ දෙපාර්ශවයේම මියගිය සියලුම සංසාරගත ඥාතීන්ගේ සසර ගමන සුවපත් වී සසර දුකින් අත් මිදේවා. කොරෝනා උදුරින් පීඩා විඳින සියලුම ලෝකවාසීන් හට එම උදුරින් ඉක්මනින්ම මිදී සැනසීම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ දායකත්වයේ දරන සදැහැති ශ්‍රද්ධාවන්ත දරුවන් දෙපළටත්, ඒ පින්වත් අයගේ පවුල්වල හැම දෙනාටමත්, ලෝකවාසී බණ අහපු හැම දෙනාටමත්, සියලු සත්වයන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් රැකවරණයෙන් සිත ශාන්තිය සැනසෙල්ලම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.